right. අපි එහෙනම් පටන් ගමු. මොටම් පුතේ ආයිබෝවන් කියන මුලින්ම අපි ක්ලාස් එක පටන් ගන්න හදන්නේ දැන්. මම හිතනවා හැමෝටම ගැටලුවක් නැතුව මාව ඇහෙනවා ඇති. ඒ වගේම බෝඩ් එකේ එහෙම පේනවා ඇති. right. එතකොට දැන් අද අපි කතා කරන්න තියෙන ටිකට එන්න කලින් චුට්ටක් අපි අවසාන ක්ලාස් එකේ මොනවද කතා කළේ කියන එක මතක් කරලා මම අපේ අද දවසට අදාළව කතා කරන්න තියෙන ටිකට එන්නම්. එතකොට ඔයාලට මතක ඇති පුතේ අපි අවසාන ක්ලාස් එකේ ඔයාලත් එක්ක කතා කළා කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානය කියන මාතෘකාව යටතේ සාම්ප්‍රදායික කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානය සම්බන්ධ කොටස. එතනදී මතක ඇති සාම්ප්‍රදායික කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ස්ථානයක් තේරීම ඊළඟට මේ තුල උපකරණ පිහිටුවීම කොහොමද නිවැරදිව සිද්ධ කරන්නේ ඔන්න ඔය ටික අපි සාකච්ඡා කළා. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා පොතේ මේකේ තව පොඩි කොටසක් තියෙනවා. එතන ඔයාලට මතක ඇති මේක තුල සිදු කළ යුතු නඩත්තු කටයුතු කීපයක් ගැන මම ඔයාලට කිව්වා. ඊළඟට වඩා වැදගත් වෙන්නේ අද දවසේ කතා කරන්නේ වගේ කොහොමද මේ කාලගුණික මධ්‍යස්ථානයක අපි දත්ත ලබා ගැනීම සහ සටහන් කිරීම සිද්ධ කරන්නේ කියන ටික. ඒත් ඒ ටික කතා කරලා ඉවර වෙලා ඊළඟට මම එනවා ඔයාලත් එක්ක ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයේ සම්බන්ධ කොටස සාකච්ඡා කරා. හරි. ඒතර දැන් මම ගිය සතියේ කියන්න ඇති අවසාන ක්ලාස් එකේත් අපි මේ ඔයාලගේ පළවෙනි පාඩමේ අවසාන කොටස තමයි ඉන්නේ. තව පොඩි කොටසයි තියෙන්නේ. ඒ ටික සාකච්ඡා කරපුවාම මේ පාඩම ඉවර වෙනවා. ඒතර බොහෝ දුරට මම ඔයාලට කියවාගේ අපි ඊළඟ සතියේ ඉඳලා ඔයාලගේ මේ BST වල 12 ශ්‍රේණියේ දෙවන ඒකකයේ අපි ඒ කියන්නේ පස පාඩම කියන ඒකකය ඊළඟ සතියේ ඉඳලා ආරම්භ කරන්න අපිට හැකියාව තියෙනවා. පැහැදිලිද? අද අපි ඔය කාරණා ටික පොඩ්ඩක් සාකච්ඡා කරමු. පැය එකමාරක් 1:45ක් විතර. ඊට පස්සේ ඊටු ටික අපි නැවත ඉදිරි දවසක අපි බොහෝ විට නැවත ඉරිදා වගේ අපේ සාමාන්‍ය කාලසටහනේ පන්ති පවත්වනවා. එතකොට එදාට අපිට පුළුවන් ඉතුරු වෙන ටිකක් තියෙනවා නම් ඒ ටික සාකච්ඡා කරලා ඉවර කරලා මේ පාඩම ඉවර කරලා අපිට දෙවෙනි ඒකකයේ පස පාඩම ඊළඟ සතියේ ඉඳලා පටන් ගන්න හැකියාව තියෙනවා. හරි. එහෙනම් පුතේ අපි දැන් පටන් ගමු අද දවසට අදාළ පළවෙනි මාතෘකාව. ලියා ගන්න මේ විදිහට චුටි මාතෘකාව කාලගුණික මධ්‍යස්ථානයක නඩත්තු කටයුතු. ඔන්න ගන්න මාතෘකාව කාලගුණික මධ්‍යස්ථානයක නඩත්තු කටයුතු. නඩත්තු කටයුතු. කාලගුණික මධ්‍යස්ථානයක නඩත්තු කටයුතු. හරිද? right. එතකොට දැන් මෙතනදී නඩත්තු කටයුතු අතර තියෙන ප්‍රධාන එක නඩත්තු කටයුත්තක් තමයි මම ඔයාලට අවසාන ක්ලාස් එකේ පැහැදිලි කරන්නත් ඇති පොතේ. අපි දැන් මේ උපකරණ පිහිටවලා තියෙන ප්‍රදේශයක් තියෙනවානේ මතක ඇතිනේ අපි රූප සටහනක් එහෙමත් ඇඳලා මීටර 50ක් දිග මීටර 50ක් පළල ප්‍රදේශයක මීටර 10ක් දිග 10ක් පළල කොටසක් තුල අපි උපකරණ පිහිටුවීම කරනවා කියවනේ. පුතේ මෙන්න මේ උපකරණ පිහිටුවන ප්‍රදේශයේ තුල සම්පූර්ණයෙන් මං කිව්වා අපි තනකොළ වැවීමක් කරන්න ඕන. ඒ වවපු තනකොළ හැබැයි ඒක ගාල වගේ නේද? එහෙම වැවිලා තිබිලා හරියන්නේ නෑ. අපි ගාන්ට අඟලක් විතර වගේ අඟලක් දෙකක් විතර වගේ තියෙන්න මේවා ගාන්ට කපලා නඩත්තු කිරීමක් කරන්න ඕනේ. නම් පළවෙනි කාරණේ වල මතකේ තියාගන්න අපි කියනවා තනකොළ වවලා කොටට කපා නඩත්තු කිරීමක් කරන්න ඕන. පැහැදිලිද? තනකොළ වවලා කොටට කපලා නඩත්තු කිරීමක් කරන්න අවශ්‍ය වෙනවා. right. එහෙනම් ලියන්න අංක 1න්
කාලගුණික ඒකකය තුල කාලගුණික ඒකකය තුල කාලගුණික ඒකකය තුල තනකොළ වවා කාලගුණික ඒකකය තුල තනකොළ වවා කොටට කපා තිබීම කාලගුණික ඒකකය තුල තනකොළ වවා කොටට කපා තිබීම තනකොළ වවා කොටට කපා තිබීම හරි පැහැදිලි නේද තනකොළ වවලා අපි ගානට කොටට කපලා නඩත්තු කිරීමක් කරන්න. උතර නිරන්තරයෙන් අපිට ඒක සිද්ධ කරන්න වෙන. තනකොළ වවනවා කියන එක නෙමෙයි තනකොළ කපනවා කියන එක අපිට හරි සමහරට සති දෙකකට සැරයක් විතර වගේ මේ වැඩේ කරන්න වෙනවා. මතක තියාගන්න. ඇයි එතකොට තනකොළ වවන්නේ කියලා කවුරු හරි ඔයාලගෙන් ඇහුවොත් පොතේ මතක තියාගන්න. දැන් අපිට වැලි වගේ දෙයක් දාන්න බෑ. එතකොට රප් වෙනවනේ. කොන්ක්‍රීට් දාන්න බෑ කොහොමද ඒත් රප් වෙනවා. එතකොට තනකොළ කියලා කියන්නේ ඒ රප් වෙන්නේ නෑ. යාලා මොකද කරන්නේ? තාපය අපි කියන පරාවර්තනය කරන ආලෝකය පරාවර්තනය කිරීමක් කරනවා. හරි ඒ නිසා තමයි අපි තනකොළ වවල කොටට කපලා තියන්නේ. කියන්නේ ඒ කියන්නේ කාලගුණික ඒකකයේ තුල පරිසර උෂ්ණත්වය අනවශ්‍ය ලෙස ඉහළ යාම වළක්වා ගන්න ඒක වැදගත් වෙනවා. මතක තියාගන්න. right. ඊළඟට දෙවෙනි කාරණය අපි කියන උත්තරනේ පුතේ විශේෂයෙන් මෙන්න මේ උපකරණ අපි ගත්තොත් සූර්ය දීප්තමානය මතක ඇති මම ඔයාලට සූර්ය දීප්තමානය ගැන කියනකොට ඒකේ සටහන් පතක් ගැන කතා කළානේ. එතන මේ සටහන් පත අපි දෛනිකව මොකද කරන්න ඕනේ අනිවාර්යෙන් මාරු කිරීමක් කරන්න ඕනනේ. ඒ කියන්නේ සටහන් පත පිළිස්සීමක් වුණොත් චූටි හරි පිළිස්සුම් ලපයක් ඇති වුණොත් අපිට සිද්ධ වෙනවා අනිවාර්යෙන් ඊළඟ දවසට අලුත් සටහන් පතක් එදීම කරන්න. ඒ වගේම සමහර උපකරණ තියෙනවා ඒවට අපි උදාහරණයක් විදිහට ගත්තොත් සූර්ය විකිරණ මානය වගේ ගත්තොත් ඒවට අපි දෛනිකව ප්‍රස්ථාර කඩදාසි යෙදීම කරන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඒතර ඒකත් අපි නඩත්තු කටයුත්තක් විදිහට මෙතන කතා කරනවා පොතේ. හරි සූර්ය දීප්තමානයේ සටහන් පත දෛනිකව මාරු කිරීම ඊළඟට ප්‍රස්ථාර කඩදාසි යොදන්න ඕන තැන් වලට දෛනිකව ප්‍රස්ථාර කඩදාසි යෙදීම මේවත් අපි කතා කරන්නේ නඩත්තු කටයුතු යටතේ. රයිට්. එහෙනම් ගන්න පොතේ දෙවෙනි කරුණ දෙවෙනි නඩත්තු කටයුත්ත ලියන්න මේ විදිහට සූර්ය දීප්තමානයේ ලියන්න සූර්ය දීප්තමානයේ සටහන් පත දෛනිකව මාරු කිරීම සූර්ය දීප්තමානයේ සටහන් පත දෛනිකව මාරු කිරීම ඒකටම ලියන්න ප්‍රස්ථාර කඩදාසි යෙදිය යුතු උපකරණ වලට ප්‍රස්ථාර කඩදාසි යෙදිය යුතු උපකරණ වලට ප්‍රස්ථාර කඩදාසි යෙදීම ප්‍රස්ථාර කඩදාසි යෙදිය යුතු උපකරණ වලට ප්‍රස්ථාර කඩදාසි යෙදීම පැහැදිලි නේද? ඒව දවස ගානේ කරන්න ඕන මතක තියාගන්න. හරි. එක දවසට එක ප්‍රස්ථාර කඩදාසියයි. දැන් සූර්ය විකිරණ ඕන උදාහරණයක් විදිහට ලියන්න පුළුවන් ඔයාලට පොතේ උතන. උදාහරණ කියලා ලියන්න සූර්ය විකිරණ මානය. මතක ඇති නේද සූර්ය විකිරණ මානය? ටියුට් එකේම රූපයක් දාලා තියෙනවා. සූර්ය විකිරණ මානය. ඒ වගේ අපි දෛනිකව ප්‍රස්ථාර කඩදාසි මාරු කරන්න අවශ්‍ය වෙනවා.
හරි හොඳයි. අනුපතේ මම දෙවෙනි නඩත්තු කටයුත්ත කළේ කිව්වේ මම තව එකක් ඔයාලට දෙනවා. මේකත් මම ඔයාලට කිව්වා. අපි මේ කෘෂි කාලගුණික ඒකකයේ වටා අනිවාර්යයෙන් මොකද්ද යොදන්න අවශ්‍යයි කිව්වේ? ආරක්ෂිත වැටක් යොදන්න අවශ්‍ය වෙනවා. ඒකත් අපි කතා කරන්නේ නඩත්තු කටයුතු යටතේ. පැහැදිලිද? කාලගුණික ඒකකයේ වටා මොකද්ද අපි දාන්න ඕනේ? ආරක්ෂිත වැටක් දාන්න ඕනේ. හැබැයි ඔබ මතක තියාගන්න දරුවනේ මේ සඳහා කිසිම අයුරකින් තාප්ප යෙදීම සුදුසු නෑ. හොඳට මතක තියාගන්න. මොකද්ද යොදන්න හොඳ නැත්තේ? තාප්පයක් ගහන්න හොඳ නෑ. ඒක අනිවාර්යෙන් කම්බි වලින් හෝ දැල් වලින් හදපු වැටක් වෙන්න ඕන. මොකද්ද සුදුසු නැත්තේ? තාප්පයක් සුදුසු නෑ. මොකද තාප්පයක් ගැහුවොත් බාහිර පරිසර තත්ත්ව සහ අභ්‍යන්තර ඇතුලේ පරිසර තත්ත්ව මොකද වෙන්න පුළුවන්? වෙනස් වෙන්න පුළුවන්. මොකද තාප්පයේ බාධකයක් වෙන අපතේ වායු සංසරණය නැත්නම් සුළං සංසරණයට බාධාවක් වෙනවා. ඒ නිසා තාප්ප නිර්දේශ කරන්නේ නෑ. රයිට්. තුන්වෙනි කාරණේ එහෙනම් ලියමු අපි. සටහනක් දාගන්න. කාලගුණික ඒකකය වටා ලියන්න. කාලගුණික ඒකකය වටා කාලගුණික ඒකකය වටා කාලගුණික ඒකකය වටා ආරක්ෂිත වැටක් ආරක්ෂිත වැටක් ආරක්ෂිත වැටක් ආරක්ෂිත වැටක් ඉදිකිරීම ඒකටම ලියන්න මේ සඳහා තාප්ප යෙදීම සුදුසු නැත. මේ සඳහා තාප්ප යෙදීම සුදුසු නැත. තාප්ප යෙදීම සුදුසු නැත. ඒක හොඳට මතක තියාගන්න. තාප්පයේදීම සුදුසු නැත. හරි. පැහැදිලි නේද? ඔය ටික මතක තියාගන්න පොතේ නඩත්තු කටයුතු යටතේ. හොඳයි. දැන් අපි ගමු මාතෘකාවක් ඊළඟට. මෙන්න මේක කතා කළේ නෑ. ඒක ඉස්සෙල්ලා කතා කරලා එමු. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක් කියන එක චුට්ටක් කියලා දුන්නේ නෑ නේද? අපි ඒකත් කතා කරලා ඉවර වෙලාම පාඨාංක අරගන්න විදිහ සටහන් කරන විදිහ ගැන කතා කරන්නෙමු. ලියන්න පොතේ මාතෘකාවක් විදිහට චූටි මාතෘකාවක් කෘෂි කාලගුණික මධ්‍යස්ථානය නැත්නම් කෘෂි කාලගුණික ඒකකය. කෘෂි කාලගුණික ඒකකය. කෘෂි කාලගුණික ඒකකය. කෘෂි කාලගුණික ඒකකය. අපි ඒ ගැන චුට්ටක් කතා කරලම ඊළඟ එකට එමු. දැන් මෙතන ඇග්‍රි කරන දරුවෝ ඉන්නවා. ඒතර එයාලා ඇත්තටම කතා කරන්නේ ඇග්‍රි වලදී මේ ගැන. හරි කෘෂි කාලගුණික ඒකකය ගැන තමයි එයාලා කතා කරන්නේ. දැන් අපි මෙතන BST වලදී අපි කතා කරන්නේ කාලගුණික ඒකකයක් ගැන. කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ගැන. හරි. ඒතර ඒ යටතේ තියෙන අණු එකක් තමයි අතරම අණු කොටසක් තමයි කෘෂි කාලගුණික ඒකකයක් කියලා කියන්නේ. ප්‍රධාන එක තමයි කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානය කියලා කියන්නේ. පැහැදිලි නේද? right. එතකොට දැන් කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක් කියන්නේ දරුවනේ යම් කිසි කෘෂිකාර්මික ප්‍රදේශයක සමහර විට ගොවිපලක වෙන්න පුළුවන් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන කෘෂිකාර්මික කටයුතු සඳහා වැදගත් වන කාලගුණික දත්ත මිනුම් කරගන්න උපකරණ පිහිටුවන ලද ස්ථානයකට අපි කියනවා කෘෂි කාලගුණික ඒකකයක් කියලා. චුටි වෙනසයි තියෙන්නේ මහ ලොකු දෙයක් නෑ. මෙතන අපි විශේෂයෙන් කියනකොට කෘෂිකාර්මික කටයුතු සඳහා වැදගත් වන
කාලගුණික දත්ත මිනුම් කරගන්න, මැනගන්න උපකරණ පිහිටුවන ලද ස්ථානයක් අපි කියන මොකක් කියලාද? කෘෂි කාලගුණික ඒකකයක් කියලා. අර්ථ දැක්වීම පැහැදිලි නේද? right. අපි එහෙනම් ඉස්සෙල්ලා අර්ථ දැක්වීම ලියාගමු. ලියන්න මේ විදිහට කෘෂිකාර්මික කටයුතු සඳහා ලියන්න කෘෂිකාර්මික කටයුතු සඳහා වැදගත් වන කාලගුණික දත්ත නිවැරදිව මැන ගැනීම සඳහා කාලගුණික දත්ත නිවැරදිව මැන ගැනීම සඳහා උපකරණ පිහිටුවන ලද ස්ථානය හරි උපකරණ පිහිටුවන ලද ස්ථානය කෘෂි කාලගුණික ඒකකයක් ලෙස හැඳින්වේ. කෘෂි කාලගුණික ඒකකයක් ලෙස හැඳින්වේ. හරිද අර්ථ දැක්වීම? මම නැවත වතාවක් ඕනනම් කියන්නම්. කෘෂි කාර්මික කටයුතු සඳහා වැදගත් වන කාලගුණික දත්ත නිවැරදිව මැන ගැනීම සඳහා උපකරණ පිහිටුවන ලද ස්ථානය කෘෂි කාලගුණික ඒකකයක් ලෙස හැඳින්වේ. right. පොතේ අලුත් රූලකට එන්න දැන් ඔයාලා අලුත් රූලකින් පටන් ගමු. ඒ යන්නේ මේ විදිහට කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සහ ලියන්න පොතේ කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සහ කෘෂි කාලගුණික ඒකකයක් අතර කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සහ කෘෂි කාලගුණික ඒකකයක් අතර පහත වෙනස්කම් හඳුනාගත හැක. හරි. අපි දැන් චුට්ටක් බලමු පුතේ මේ දෙක අතර තියෙන වෙනස්කම් මොනවද කියන එක. දැන් මෙතන තියෙන ප්‍රධාන වෙනසක් අපිට කියන්න පුළුවන්. නැත්නම් වෙනස්කම් කීපයක් කියන්න පුළුවන්. එකක් තමයි මේ උපකරණ සම්බන්ධව අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ පුතේ කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක තිබීම අනිවාර්ය නොවන උපකරණ කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක තිබීම අනිවාර්ය වෙනවා. අනිවාර්යෙන් තිබිය යුතුයි ඒ ටික. ඒ වගේම කෘෂි කාලගුණික ඒකකයක තිබීම අනිවාර්ය නොවන උපකරණ කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අනිවාර්යෙන් තියෙන්න ඕන. ඔන්න ඔය වෙනස තියෙනවා. දැන් මම උදාහරණයක් කියන්නම් මගේ පුතේ. දැන් අපි ගත්තොත් පාංශු උෂ්ණත්වමාන අපි ගත්තොත් වාෂ්පීකරණ කැටිය. ඔය දෙක අනිවාර්යෙන් කොහෙද තියෙන්න ඕනේ? කෘෂි කාලගුණික මධ්‍යස්ථානයේ තියෙන්න ඕන පුතේ. හරි පාංශු උෂ්ණත්වමානයයි වාෂ්පීකරණ තැටේ අනිවාර්යෙන් කොහෙද තියෙන්න ඕනේ?
කෘෂිකාලගුණික ඒකකයේ තියෙනවනේ. මොකද ඒ දෙකෙන් ගන්න දත්ත කෘෂිකාර්මික කටයුතු වලට බෙහෙවින් වැදගත් වෙනවා. අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. හැබැයි ඔය දත්ත පුතේ වාෂ්පීකරණ දත්ත, පාංශු උෂ්ණත්ව දත්ත සාමාන්‍ය කාලගුණික නිවේදනවලදී සාමාන්‍ය කාලගුණික අනාවැකි ප්‍රකාශ කිරීමේදී අපි උපයෝගී කරගන්න දත්ත දෙකක් නෙමෙයි. ඒ නිසා කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක උපකරණ දෙක තිබුණත් නැතත් අපිට අදාළ නැහැ. තිබුණ නැතත් කමක් නැහැ. ඒකයි කියන්නේ. පැහැදිලිද? තිබුණත් කමක් නැහැ. නැතත් කමක් නැහැ. තිබීම අනිවාර්ය නැහැ. පැහැදිලිද? ඊළඟට දැන් අපි ගත්තොත් වායු පීඩන මාන වගේ දේවල්. බැරෝමීටරය කියලා හිතන්න. එක වායු පීඩන මානයක් අපි ඉගෙන ගත්තා. වායු පීඩන මානය කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අනිවාර්යෙන් තියෙන්න ඕන පුතේ. තිබිය යුතුමයි. හරි වායු පීඩන මානය. මොකද වායු පීඩනයේ දිහා බලලා අපිට ඉස්සරහට වෙන්නේ මොකක්ද කියන එක උපකල්පනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට වායු පීඩනයේ යම් අඩුවීමක් පසුබෑමක් තියෙනවා වගේ පේනවා නම් අපි කියනවා ඉස්සරහට වහින්න පුළුවන් කියලා පුතේ. වායු පීඩනයේ වැඩි වෙන ස්වභාවයක් නම් තියෙන්නේ අපි කියන ඉස්සරහට වහින්නේ නැහැ. ඒතර අර ඉදිරියේදී කාලගුණික තත්වය පිළිබඳව ප්‍රකාශ ඉදිරිපත් කරන්න ගොඩක් උපකාරී වන දත්තයක් තමයි වායු පීඩනය කියන්නේ. එහෙනම් වායු පීඩන මානය අනිවාර්යයෙන්ම කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයේ තිබිය යුතුයි. හැබැයි කෘෂි කාලගුණික මධ්‍යස්ථානයේ තිබීම අනිවාර්ය නෑ කියනවා. පැහැදිලි නේද? රයිට්. අපි එහෙනම් පළවෙනි වෙනස මෙහෙම ලියාගමු. පළවෙනි වෙනස පාංශු උෂ්ණත්ව මාන ලියන්න. පාංශු උෂ්ණත්ව මාන පැහැදිලි නේද? මම ඒ කියපු එක පාංශු උෂ්ණත්ව මාන කමාවක් වාෂ්පීකරණ තැටිය කමාවක් තව එකක් දෙන්න කමාවක් සූර්ය දීප්තමානය වැනි උපකරණ කෘෂි කාලගුණික ඒකකයක තිබීම අනිවාර්ය නමුත් කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක තිබීම අනිවාර්ය නැත. කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක තිබීම අනිවාර්ය නැත. තිබීම අනිවාර්ය නැත. පැහැදිලි නේද? කියන්නේ තිබුණත් නැතත් ප්‍රශ්නයක් නෑ කියන එකයි කියන්නේ. තිබීම අනිවාර්ය නැත. right පුතේ දෙවෙනි වෙනස්කමට එමු අපි. දෙවෙනි වෙනස්කම වායු පීඩන මාන කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක තිබීම අනිවාර්ය නමුත් කෘෂි කාලගුණික ඒකකයක අනිවාර්ය නැත.
කෘෂි කාලගුණික ඒකකයක අනිවාර්ය නැත. කෘෂි කාලගුණික ඒකකයක අනිවාර්ය නැත. පැහැදිලි නේද? වායු පීඩනමාන කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක අනිවාර්යෙන් තියෙන්න ඕන පොතේ කෘෂි කාලගුණික ඒකකයක තිබීම අනිවාර්ය නෑ. ඔන්න මතක තියාගන්න. රයිට්. ඊළඟට තුන්වෙනි වෙනස්කම මම මේක ඔයාලට ගිය සතියේ නැත්නම් අවසාන ක්ලාස් එකේ උපකරණ පිහිටුවීම ගැන කියනකොට කියලා දුන්නා. අනිලමානය සහ සුලන්දිශා දර්ශකය පිහිටුවද්දී පොතේ කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක නම් අපි කියනවා පොළොව මට්ටමේ ඉඳලා මීටර 10ක් උසින් තමයි පිහිටවන්නේ. පොළොව මට්ටමේ ඉඳලා කොච්චරක් උසින්ද අපි පිහිටවන්නේ? මීටර 10ක් උසින්. හැබැයි පොතේ කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක අපි පිහිටවන්නේ මතක තියාගන්න මීටර 2ක් උසින්. ඒතර ඔය වෙනස තියෙනවා. හරි. කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක නම් මීටර කොච්චරක් උසින්ද? 10ක් උසින් පිහිටවන්නේ. කෘෂි කාලගුණික ඒකකේ නම් කොච්චරක් උසින්ද? මීටර 2ක් උසින්. කවුරු ගැනද මේ කියන්නේ? අනිලමානයයි සුලන්දිශා දර්ශකයයි. රයිට්. එහෙනම් අපි තුන්වෙනි වෙනසත් කියමු. කියන්න මෙහෙම. අනිලමානය හා සුලන්දිශා දර්ශකය. අනිලමානය හා සුලන්දිශා දර්ශකය. අනිලමානය හා සුලන්දිශා දර්ශකය අනිලමානය හා සුලන්දිශා දර්ශකය කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක මීටර 10ක් උසින් පිහිටුවන නමුත් 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 කෘෂි කාලගුණික ඒකකයක කෘෂි කාලගුණික ඒකකයක කෘෂි කාලගුණික ඒකකයක මීටර 2ක් උසින් පිහිටුවයි. කෘෂි කාලගුණික ඒකකයක මීටර 2ක් උසින් පිහිටුවයි. right. ඔන්න පුතේ වෙනස්කම් ටික ඔය ටික හොඳට මතක තියාගන්න. ඊළඟට අපි යමු අපේ ඊළඟ මාතෘකාවට. ලියන්න කාලගුණික දත්ත ලබා ගැනීම හා සටහන් කිරීම. කාලගුණික දත්ත ලබා ගැනීම හා සටහන් කිරීම. කාලගුණික දත්ත ලබා ගැනීම හා සටහන් කිරීම.
right. පුතේ මාතෘකාව ලිව්ව නේද? හරි. දැන් අපි චුට්ටක් බලමු මේ කාරණය. මේකත් පේපර් එකේදී ගොඩක් ප්‍රශ්න කරන තැන ගිය අවුරුද්දෙත් එක බහුවර්ණ ප්‍රශ්නයක් මට මතක තියෙන විදිහට තිබුණා මේකෙන්. දැන් මෙහෙමයි. දැන් ඔය අපි කනවා බොනවා වගේ දැන් ඒවට එහෙම දැන් මේ දවස්වල නේද? එහෙම විශේෂ වෙලාවල් නැහැ නේ. හිතුණු වෙලාවට හිතුණු විදිහට නේ කනවා බොනවානේ නේ. බොනවා කියන්නේ මේ බොනවා කියන්නේ ඔය තේ හරි එහෙම හරියන්නේ. වෙන මොකුත් බොන්න විදිහක් නැහැ බාර වහලානේ. නේද? බොන අයට ඒත් කිව්වේ. ඒකෝට එහෙම බෑ පුතේ මේ අපි අර කනවා බොනවා වගේ මේ දත්ත ලබා ගන්න හිතුණු විදිහට කරන්න බෑ. මේවට සම්මත කරගත්තු වෙලාවන් තියෙනවා පුතේ. පැහැදිලිද මං කියන එක? මේ දත්ත ලබා ගන්න මොනවද තියෙනවා කියන්නේ? සම්මත වෙලාවන් තියෙනවා පුතේ. ඔන්න පළවෙනි එක ඔලුවට ගන්න සම්මත වෙලාවන් තියෙනවා. සම්මත වෙලාවන් තියෙනවා. හරි. ඊළඟට දැන් මොනවද මේ සම්මත වෙලාවන්? හරි. සම්මත වෙලාවන් දෙකක් දීලා තියෙනවා. එකක් අපි කියන පොතේ උදේ 8:30. හරි. නැත්නම් පෙරවරු 8:30 කියන්නත් පුළුවන්. හරි. ඒවා එක එක විදිහට ලියන්න පුළුවන් ඉතින් ඈ. පෙරවරු 8:30. එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. පැය 8:30. එහෙම නැත්නම් ඉතින් මෙහෙම ලියන්නත් පුළුවන්. 8:30h. දැන් ඔය ඔක්කොම නෝට් එකේ ලියන්න බෑ මං හිතනවා ඔයාලා ඔය වෙලාවන් ලියන ඔය ක්‍රම ටික ඔක්කොම ඉගෙනගෙන ඇතිනේ නේද මේ එකම දේ ලියලා තියෙන්නේ. උදේ 8:30 කියන එක පුතේ පෙරවරු 8:30 පැය 8:30 එහෙම නැත්නම් 8:30යි අර පැය 8:30 කියන එක තමයි ලියලා තියෙන්නේ. 8:30යි h කියලා අපිට ලියන්න පුළුවන්. ඔන්න පළවෙනි සම්මත වේලාව. ඊළඟට දෙවෙනි එක අපි කියන අපතේ සවස. හරි සවස 3:30. පැහැදිලිද? හවස නම් කීයද 3:30. මේ අර ටික ඔක්කොම ලියන්න පුළුවන් අපිට. දැන් මේ බලන්න. සවස කියන්නේ පස්වරුනේ. දැන් පස්වරු 3:30. ඔයාලා දැන් මාත් එක්ක හිතින් කියන්න. එතකොට පැය 3:30 නෙමෙයි. පැය 3:30 කිව්වොත් පාන්දර. උදේ පාන්දර 3:30ට මේ උදේ පාන්දර 3:30 නෙමෙයි කියන්නේ. හවස එහෙනම් මේක ලියන්න ඕනේ පැය නම් 15:30 නේ. පැය නම් 15:30. එහෙම නැත්නම් 15:30යි h කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න පුතේ දත්ත ලබා ගන්න සම්මත වෙලාව. වෙලාවන් දෙකයි. උදේ 8:30 සවස 3:30 කියලා කියනවා. රයිට්. අපි ඉස්සෙල්ලා ඒ කාරණාව සටහන් කරගෙනම ඊට පස්සේ අපි බලමු මේ එතනින් එහාට මොකද වෙන්නේ කියලා බලමු. මම එතනින් එහාට වෙන දේ කියන්නම් වෙනම. රයිට්. ලියන්නකෝ මේ විදිහට කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක ලියන්න. කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක කාලගුණික නිරීක්ෂණ මධ්‍යස්ථානයක දත්ත ලබා ගැනීමට සම්මත වේලාවන් නැත. සම්මත වේලාවන් නැත. එනම් right. ලියන්නකෝ 1 2 කියලා. ඔය ඔක්කොම ටික ලියා ගන්නකෝ. ඒතර කිසි අඩුවක් නැහැනේ. මොන විදිහට දුන්නත් ප්‍රශ්නයක් නැහැනේ. ලියන්න අංක 1 කියලා උදේ 8:30 නැත්නම් පෙරවරු 8:30 පැය 8:30 8:30h. 2 සවස 3:30 පව 3:30 පැය 15:30h. මොන දෙන්න තියෙන හැම විදිහටම දීලා තියෙන්නේ. හරි. එනම් කියලා 1 2 කියලා දාලා ලියන්න.
right ලියාගත්ත නේද ඊළඟට අහගන්න පොතේ ඉතුරු ටික සමහර කාලගුණික දත්ත තියෙනවා පොතේ අපි උදේට විතරයි ගන්නෙ. එහෙම නැත්නම් මෙහෙම කියන අපි දිනකට එක වතාවයි ගන්නෙ. හරි සමහර දත්ත තියෙනවා හොඳට අහගන්න ඕන සමහර දත්ත තියෙනවා පුතේ දිනකට එක්වරක් විතරයි ගන්න. හරි දිනකට එකපාරයි. ඒතරේ දිනකට වරක් ගන්න දත්ත ගන්නේ. දැන් ගන්න වෙලාවල් දෙකක් තියෙනවනේ පුතේ. එක උදේ ගන්න පුළුවන් එක සවස ගන්න පුළුවන් නේ. වෙලාවන් දෙකක් තියෙනවනේ. ඒතකොට ওই දිනකට එකපාරක් ගන්න දත්ත අරගන්නේ උදේට. හොඳට මතක තියාගන්න ඕනේ. හරි? දිනකට එක වතාවක් විතරක් ගන්න දත්ත ගන්නේ උදේට. ඊළඟ කාරණය පුතේ දැන් ඔය උදේට ගන්න දත්තේ තියෙනවනේ. මම දැන් එක උදාහරණයක් කියන්නම්. අපි වර්ෂාව මනින්නේ උදේට. හරි වර්ෂාපතනය මනින්නේ උදේට. උදේ 8:30ට තමයි මනින්නේ. එතකොට මේ උදේට ගන්න දත්තය දැන් අද උදේ 8:30ට මම දැන් තව ටික වෙලාවක් තියෙනවා. අද උදේ 8:30ට ඔන්න මං ගිහිල්ලා පොතේ වර්ෂාපතනේ මැන ගන්නවා. එතකොට මේ දත්තය අදාළ වෙන්නේ පොතේ. අද කවද 11නේ. අදට නෙමේ. ඒක හොඳට මතක තියාගන්න. ඔය දත්තය අදාළ වෙනවා කියන්නේ ඉක්ුත් පැය 24 සඳහා. ඒ කියන්නේ අතරම ඊයට අදාළ දත්තය අපි ඔය ගන්න. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ උදේට ගන්න සියලු දත්ත ඒ දිනයට නෙමෙයි පුතේ අදාළ වෙන්නේ. උදේට ගන්න සියලු දත්ත අයිති කියන්නේ ගත වුණු පැය 24ට. ඉක්ුත් පැය 24 සඳහා කියලා කියනවා. පැහැදිලි නේද? එහෙනම් අද උදේ 8:30ට මම ගිහිල්ලා මනින වර්ෂාපතනේ අද එක නෙමෙයි. ඒ එක ඉක්ුත් පැය 24 එක. තව එකක් කිව්ව දැන් අද උදේ ගිහිල්ලා මම වාෂ්පීකරණය මනිනවා. වාෂ්පීකරණයත් උදේට විතරයි මනින්නේ අපි. දවසට එකපාරයි. ඒතර උදේ ගිහිල්ලා වාෂ්පීකරණය මනිනවා. ඒක අයිති වෙන්නේ එහෙනම් පහුගිය පැය 24ට. නැත්නම් ඉක්ුත් දිනේ සඳහා තමයි ඒක අදාළ වෙන්නේ. කාරණාව පැහැදිලි නේද? ඔන්න නැවත මම කියනවා සමහර දත්ත පුතේ අපි දවසට එක වතාවයි ගන්න. ඒ කියන්නේ උදේ 8:30ට විතරයි ගන්න. ඒ දත්ත අදාළ වෙන්නේ හරි ඒ දත්තය අයිති වෙන්නේ අපි කියනවා ඉක්ුත් පැය 24 සඳහා නැත්නම් ගත වූ පැය 24 සඳහා කියලා කියනවා. කාරණාවලට ගියා නේද? right. අලුත් රූලකින් පටන් අරන් ලියමු. ලියන්න මේ විදිහට. ඇතැම් කාලගුණික දත්ත ලියන්න. ඇතැම් කාලගුණික දත්ත දිනකට එක්වරක් පමණක් එනම් උදේ 8:30ට පමණක් ලබා ගනී. right. දැන් යටින් පුතේ උදාහරණ ටික ලියාගෙන යන්න. කමාදාලා ලිව්වත් කමක් නැහැ, පහලට ලිව්වත් කමක් නැහැ. ඔයාලා සුදුසු විදිහක් අනුගමනය කරන්න. උදාහරණ ටික ලියන්න. වර්ෂාපතනය උපරිම හා අවම උෂ්ණත්වය වර්ෂාපතනය උපරිම හා අවම උෂ්ණත්වය
ආලෝක තීව්‍රතාව හා ආලෝක කාලය ආලෝක තීව්‍රතාව හා ආලෝක කාලය ආලෝක තීව්‍රතාව හා ආලෝක කාලය හරි ඊළඟට තව උදාහරණ තියෙනවා එතකොට සුළඟේ වේගය හා දිශාව සුළඟේ වේගය හා දිශාව සුළඟේ වේගය හා දිශාව සුළඟේ වේගය හා දිශාව අවසාන එක වාෂ්පීකරණය හරි පැහැදිලිද? ඔන්න මම නැවත පුතේ උදාහරණ ටික කියනවා බලන්න චෙක් කරගන්න අඩුපාඩුවක් වුණාද කියලා. වර්ෂාපතනය උපරිම හා අවම උෂ්ණත්වය ආලෝක තීව්‍රතාව හා කාලය සුළඟේ වේගය හා දිශාව දෙකම ඊළට වාෂ්පීකරණය. හරි නේද? right. ඊළඟට දැන් සමහර දත්ත එහෙනම් දිනකට එක වතාවක් ගන්නව නම් තව සමහර දත්ත තියෙන්න පුළුවන් දවසට දෙපාරම ගන්නවා. එහෙම ඒකනේ ඔය කියවෙන්නේ නේ. ඔකේ අදහස ඒකනේ. එහෙනම් මොනවද දවසට දෙපාරක් ගන්න දත්ත? ඔය අතර නැති දත්ත ටික. ඒතර ලේසි. ඔයාලා මෙහෙම මතක තියාගන්න නැත්නම් අපි දැන් නෝට් එක කොහොම ඔය පිළිවෙලට දුන්නට ඔයාලා වඩා මතක තියාගන්න පහසු ක්‍රමය මම කිව්වොත් දිනකට දෙවරක් ගන්න දත්ත ටික මතක තියාගත්තොත් ලේසියි පුතේ. මොකද දිනකට දෙවරක් ගන්න දත්ත 3යි තියෙන්නේ. ඒ දත්ත 3 මතක තියාගත්තොත් ඒ 3 දෙන හැර අනිත් ඔක්කොම දිනකට එක වතාවයි ගන්න. එතකොට ඔය ගොඩේ නැති උන් කවුද? දැන් අපි එහෙම බලමු. ඔය ගොඩේ නැති උන්. මොනවද ඔය ගොඩේ නැත්තේ? සාපේක්ෂ ආර්ද්‍රතාව නැහැ. ඔය ගොඩේ නැහැනේ තිබුණාද? නැහැනේ බලන්න හොඳට සාපේක්ෂ ආර්ද්‍රතාව නැහැ ඔය ගොඩ ඇතුලේ. බලන්න ඔය ගොඩ ඇතුලේ තියෙනවද පුතේ පාංශු උෂ්ණත්වය? නැහැ. ඔය ගොඩ ඇතුලේ පාංශු උෂ්ණත්වය නැහැ. බලන්න ඔය ගොඩ ඇතුලේ තියෙනවද වායු පීඩනය? නැහැ. ඔය ගොඩ ඇතුලේ වායු පීඩනය නැහැ. එහෙනම් සාපේක්ෂ ආර්ද්‍රතාව, පාංශු උෂ්ණත්වය, වායුගෝලීය පීඩනය මුන් තුන් දෙනා අපි උදෙත් මනිනවා පුතේ, හවසත් මනිනවා. දවසට දෙපාරක් මැන ගන්නවා. උදේට හවසට. පැහැදිලිද? right. වෙනම රූලකින් ආයෙ පටන් අරන් ලියන්න වාක්‍යයක් විදියට ඇතැම් කාලගුණික දත්ත ඇතැම් කාලගුණික දත්ත ඇතැම් කාලගුණික දත්ත ඇතැම් කාලගුණික දත්ත දිනකට ඇතැම් කාලගුණික දත්ත දිනකට දෙවරක් එනම් උදේ 8:30ටත් සවස 3:30ටත් මැනගනි. එනම් උදේ 8:30ටත් සවස 3:30ටත් මැනගනි. සවස 3:30ටත් මැනගනි. right පුතේ උදාහරණ ටික ලියන්න. සාපේක්ෂ ආර්ද්‍රතාව හරි සාපේක්ෂ ආර්ද්‍රතාව ඊළඟට පාංශු උෂ්ණත්වය සාපේක්ෂ ආර්ද්‍රතාව පාංශු උෂ්ණත්වය වායුගෝලීය පීඩනය. තුන්වෙනි එක වායුගෝලීය පීඩනය. හරි නේද? පැහැදිලිනේ?
හරි. ඒතර ඔය ටික ඔන්න පුතේ ඔය උදාහරණ ටිකත් එක්ක හොඳට මතක තියාගන්න. දිනකට එක් වරක් විතරක් ගන්න දත්ත ටිකයි දිනකට දෙවරක් ගන්න දත්ත ටිකයි. එතකොට දත්ත ලබා ගැනීම සම්මත වේලාවන් තියෙනවා. අපිට හිතුණු වෙලාවට ගිහිල්ලා ඒ දත්ත අරගන්න බෑ පුතේ. උදේ 8:30ට අපි දත්ත ගන්නවා. ඊළඟට සවස 3:30ට දත්ත ලබා ගැනීම කරනවා. පැහැදිලි නේද? හරි. තාම අපි දත්ත සටහන් කරන විදිය ලිව්වේ නෑ උතන. දැන් අපි බලමු පුතේ. ඔය ගන්න දත්ත දැන් අපි කොහේ හරි රෙකෝඩ් කරන්න ඕනේ අනිවාර්යයි. හරි. බෑ ගත්තා එහෙම බෑ. ගත්තා ආවා. එහෙම බෑ. හරිද? ගත්ත එක වෙනම රෙකෝඩ් කරන්න ඕනේ. දවස ගාන රෙකෝඩ් කරන්න. හරි. ඒවා වෙනම පොත්පත්වල අපි සටහන් කරන්න ඕන. දැන් මම රත්තන අර කෑල්ලක් නොදී ආවේ. ඒ කෑල්ල මම මෙතෙන්ට සම්බන්ධ කරන්නම්. උතර ලේසි. එතකොට මේ උදේට විතරක් ගන්න දත්ත ගැන කතා කරන්නේ මම නැවත. දවසට එක වතාවක් ගන්න. ඒ කියන්නේ උදේට විතරක් ගන්න දත්ත. මම පැහැදිලිව කිව්වා වාට දරුවනේ මේ දත්ත අද උදේ ගත්තට අදට නෙමෙයි අදාළ වෙන්නේ. ඉක්ුත් පැය 24 සඳහායි අදාළ වෙන්නේ. ඒක කිව්වනේ මම ඔයාලට. එහෙනම් අද උදේ ගන්න දත්තය අපි සටහන් කළ යුත්තේ පුතේ ඔය පොතේ පෙර දිනට අදාළව. ඒ කියන්නේ අද දැන් මම කියවනේ 6:11 වෙනිදා කියලා. 6:11 අද උදේ ගන්න දත්තය හරි මේ දිනකට එක වතාවක් ගන්න දත්ත ගැන කියන්නේ. අද උදේ ගන්න දත්තය ඔයාලා සටහන් කරන්න ඕනේ හැබැයි අද දවසට අදාළව නෙමෙයි පුතේ. ඊයේ දවසට අදාළව. පැහැදිලිද? මොකද මේ දත්තය අදාළ වෙන්නේ ඉක්ුත් පැය 24 සඳහා කියලා අපි කියනවා. දත උණු පැය 24 සඳහා. කාරණාව පැහැදිලි නේද? හරි එහෙනම් දැන් උදාහරණ වශයෙන් මෙහෙම ඔලුවට ගන්න. උදාහරණයක් දුන්නා අපි අද උදේ ගිහිල්ලා උපරිම උෂ්ණත්වයම අයින්නවා කියලා හිතන්න. අද උදේ ගිහිල්ලා උපරිම උෂ්ණත්වයම අයින්නවා. ඔන්න මැනලා සටහන් කර ගන්නවා රයිට් 33යි. එතකොට දැන් 33 කෙනෙක්ව සටහන් කරන්නේ කොහෙද? 33 කෙනෙක්ව සටහන් කරන්නේ කොහෙද? 6 වෙනි මාසේ 11 වෙනිදා තීරුවේද? 6 වෙනි මාසේ 10 වෙනිදා තීරුවේද? 6 වෙනි මාසේ 10 වෙනිදා තීරුවේ සටහන් කරන්න ඕනේ. කාරණාව පැහැදිලි නේද? ඔයාලා ගිහිල්ලා සූර්ය දීප්තමානයේ සටහන් පත අරගෙන ඔන්න මයින්නවා. පිලිසුම් ලප ඇසුරෙන් ආලෝක කාලයේ මයින්නවා. රයිට්. පැය 11යි මිනිත්තු 30ක් ආලෝක කාලය තිබිලා තියෙනවා. දැන් ඔයා මේක සටහන් කරන්න ඕන. දැන් ඔයා මේක සටහන් කරන්නේ 6:11ටද 6:10ටද 6:10ට තමයි සටහන් කරන්න ඕනේ. තේරුණා නේද කාරණාව? රයිට්. අපව අලුත් රූලකින් පටන් අරන් ලියන්න. අලුත් රූලකින් දිනකට එක්වරක් පමණක් ඔය දැන් ආපු දරුවෝ ලියන්න එපා. අහගෙන ඉන්න රෙකෝඩින් එක බලලා නෝට් එක ලියා ගන්න. හරි. ලියන්න මේ විදිහට දිනකට එක්වරක් පමණක් ලබා ගන්නා දත්ත දිනකට එක්වරක් පමණක් ලබා ගන්නා දත්ත ඉක්ුත් පැය 24 සඳහා ඔන්න මම ඒ කෑල්ල උතෙන්ට දෙනවා. ඉක්ුත් කියන්නේ පුතේ පහුගිය ගත වුණු කියන අදහස. ඉක්ුත් පැය 24 සඳහා අදාළ වන බැවින් ඉක්ුත් පැය 24 සඳහා අදාළ වන බැවින් ඉක්ුත් පැය 24 සඳහා අදාළ වන බැවින් පෙර දිනට අදාළ තීරුවේ හයිලයිට් කරගත්තත් කමක් නැහැ. ඔන්න පෙර දිනට අදාළ තීරුවේ සටහන් කළ යුතුය. පෙර දිනට අදාළ තීරුවේ සටහන් කළ යුතුය. පැහැදිලි නේද? දැන් ආයේ මම උතන උදාහරණ ටික ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ පුතේ. දැන් උදාහරණ ටික උඩ තියෙනවනේ. එතනින් අරගන්න. ආයෙ ලියන්න ඕනේ නැහැ. පැහැදිලිද?
ඒතර ඒ කතා කළේ දිනකට එක් වතාවක් ගන්න දත්ත සටහන් කරන්නේ කොහොමද? දිනකට එක වතාවක් ගන්න දත්ත ඉක්ුත් පැය 24ට අදාළ වෙන්නේ. එහෙනම් යන්න ඕනේ පහුගිය කලින් දවසේ තීරුවට තමයි සටහන් වීම වෙන්න ඕනේ. දවසට දෙපාරක් ගන්න දත්ත කිසි ගැටලුවක් නැහැ පුතේ. උදේ ගත්ත දත්තය එදිනට අදාළව ඒ දවසේම උදේ කියන තීරුවේ වෙනම සටහන් කරනවා. හවස ගත්ත දත්තය ඒ දවසටම හවස කියලා වෙනම තීරුවක් යනවා. ඒ තීරුවේ සටහන් කරන උදාහරණයක් විදිහට අද උදේ 8:30ට ගිහිල්ලා මම සාපේක්ෂ ආර්ද්‍රතාවම එනවා 60යි. අද දවසට අදාළව උදේ කියන තීරුවේ සටහන් කරනවා. හවස ගිහිල්ලා 3:30ටම එනවා සාපේක්ෂ ආර්ද්‍රතාව 50යි. හවස කියන තීරුවේ සටහන් කරනවා 50යි කියලා. අද දවසට අදාළවම තමයි සටහන් වීම වෙන්නේ. අලුත් රූලකින් ලියා ගන්න. දිනකට දෙවරක් ලබා ගන්නා දත්ත එදිනට අදාළව සටහන් කරනු ලැබේ. එදිනට අදාළව සටහන් කරනු ලැබේ. එහිදී උදේගත් දත්තය උදේ තීරුවෙත් සවසගත් දත්තය සවස තීරුවෙත්. එහිදී උදේගත් දත්තය උදේ තීරුවෙත් සවසගත් දත්තය සවස තීරුවෙත්. වෙන වෙනම සටහන් කරනු ලබයි. වෙන වෙනම සටහන් කරනු ලබයි. right. පැහැදිලි නේද? හරි. ඔන්න පුතේ මේ දත්ත ලබා ගන්න විදිහයි දත්ත සටහන් කරන විදිහයි මම ඔයාලට කියලා දුන්නේ. මහ ලොකු දෙයක් නෑ. සරල කාරණා ටිකක් තියෙන. ඒකට ඒ ටික හොඳට මතක තියාගන්න. හරිද? එතනින් දත්ත ලබා ගැනීම සටහන් කිරීමේ කොටස ඉවරයි. ඒතර ඇත්තටම සාම්ප්‍රදායික කාලගුණික මධ්‍යස්ථානය ගැන කතා කරන්න තියෙන කාරණා ටික ඔක්කොම ඉවරයි. හරි. ඊළඟට දැන් අපි එනවා ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය ගැන සාකච්ඡා කරන්න. එහෙනම් දරුවනේ ගන්න මාතෘකාව විදිහට ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය කියලා. ගන්න මාතෘකාව විදිහට ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය. ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය. හරි. ඉංග්‍රීසියෙන් අවශ්‍ය නම් ඉතින් අපිට ලියන්න පුළුවන් automated weather station. automated weather station.
automated weather station ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථාන. හරි දැන් සරල අදහසක් ඔළුවට ගමු අපි ඉස්සෙල්ලා මේ අර්ථ දැක්වීම මේවට යන්න කලින්. දැන් මම ඔයාලට කිව්වා දැන් සාම්ප්‍රදායික කාලගුණික මධ්‍යස්ථානයක් ගත්තාම පොතේ ඒ දත්ත එහෙම ලබා ගන්න අනිවාර්යෙන් අපි එතෙන්ට යන්න ඕන. හරි? ඒ දත්ත එකතු කරගන්න, දත්ත මිනුම් කරගන්න මේ හැම දෙයකම අපි එතෙන්ට යන්න ඕන. ගිහිල්ලා තමයි ඒ දත්ත ටික අරගෙන ඉන්න ඕනේ. හැබැයි දැන් මේ වර්තමානයේ තියෙන සමාජයට කාර්යබහුලත්වයේ වගේ දේවල් හේතු වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම සමහර අවස්ථාවලදී අපි මේ පිහිටුවන කාලගුණික මධ්‍යස්ථාන පොතේ ගොඩක් දුර බැහැර ප්‍රදේශවල තියෙන්න පුළුවන්. සමහර විට පහසුවෙන් ළඟා වීමට අපහසු ප්‍රදේශවල කාලගුණික මධ්‍යස්ථාන තියෙන්න පුළුවන්. සමහර උදාහරණයක් මම කියන්නම්කෝ. දැන් පිදුරුතලාගල කඳු මුදුනේ තියෙනවා කාලගුණික මධ්‍යස්ථානයක් පිහිටුවලා අපි. හරි. කොහේ හරි වනාන්තරයක් මැද්දේ අපි කාලගුණික මධ්‍යස්ථානයක් පිහිටුවලා තියෙනවා. හිතන්නකෝ ඝන කැලෑවක් මැද්දේ. ඒතර මේ වගේ දත්ත ලබා ගන්න නිරන්තරයෙන් අපිට උදේ හවස යනවා කියන එක ප්‍රායෝගික නෑ. ඒක ඔයාලට තේරෙනවනේ. අන්න ඒ වගේ අවස්ථාවල අපිට පුළුවන් නම් පොතේ එතෙන්ට නොයා ඒ අදාළ දත්ත අපිට කාර්යාලයේ ඉඳලා ගන්න පුළුවන් නම් ඔෆිස් එකේ ඉඳලා ගන්න පුළුවන් නම් ඒක වඩා පහසුයි නේද? වඩා ලේසියි නේද? අන්න එහෙම දත්ත ලබා ගන්න පුළුවන් කාලගුණික මධ්‍යස්ථානයක් තමයි අපි කියන්නේ පොතේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක් කියලා. පැහැදිලිද? එතකොට අපිට මෙතනදී මිනිසාගේ මැදිහත් වීමක් නැතිව හරි මිනිස්සෙක් යවන්නේ නැතිව එතන ඉඳලා සියලු දත්ත අපිට ලබා ගන්න පුළුවන්. එතන තියෙන සියලු දත්ත කාර්යාලේ ඉඳලා ලබා ගන්න පුළුවන්. අපි කියන අන්තර්ජාලය හරහා අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? අන්න එහෙම හැකියාවක් තියෙන උපකරණ පිහිටුවලා සකස් කරපු කාලගුණික මධ්‍යස්ථානයකට අපි කියනවා පොතේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක් කියලා. පැහැදිලි නේද කාරණාව? එතකොට මෙවැනි ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක පොතේ මූලික අංග තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? මූලික අංග තුනක් තියෙනවා. මොනවද මේ මූලික අංග තුන? අහගන්න හොඳට. මොනවද මේ මූලික අංග තුන? එක අපි කියනවා දත්ත ලඝුරය කියලා. දත්ත ලඝුරය. හරි දත්ත ලඝුරය අපි මේකට ඉංග්‍රීසියෙන් නම් කියන පුතේ data logger එක. data logger දත්ත ලඝුරය data logger. ඊළඟට මේකේ තියෙනවා පුතේ ඊළඟ මූලික අංගයේ විදිහට පුනරාරෝපණය කළ හැකි බැටරියක්. පුනරාරෝපණය කළ හැකි බැටරියක්. පුනරාරෝපණය කියන්නේ ඔයාලට පුනරාරෝපණය කියන වචනේ තේරුම් නැතුණාට රීචාර්ජ් කිව්වොත් මං හිතන්නේ තේරෙනවා. රීචාර්ජ් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ නැවත ආරෝපණය කරන්න පුළුවන්. දැන් ඔයාලගේ ෆෝන් එක හිතන්න. ෆෝන් එකේ බැටරියක් තියෙනවනේ. ඔය ෆෝන් එකේ බැටරිය ඩෙත් වුනහම, ඒ කියන්නේ ඒක බැස්සහම අපි මොකද කරන්නේ? චාර්ජ් එකට ගහනවා. චාර්ජ් එකට ගහලා ආපහු ආරෝපණය කරනවානේ. එන ඔයාලගේ ෆෝන් එකේ තියෙන බැටරිය මොන බැටරියක්ද? රීචාර්ජබල් බැටරි එකක්. දැන් අපි අර සාමාන්‍ය ඔය O level පන්තිවල ඔය විද්‍යාවේ ප්‍රැක්ටිකල් වලට පාවිච්චි කරන වියලි කෝෂ තියෙන්නේ. නේද? බැටරි කැලි කියලා අපි කියන්නේ. ඒවා පුනරාරෝපණය කරන්න පුළුවන්. බෑ ඒවා කාලයක් භාවිත කරනවා. ඒ වගේ තියෙන ආරෝපණ ටික වැය වෙලා ගියාට පස්සේ අපි ඒක අයින් කරලා දානවා. ඒවා පුනරාරෝපණය කරන්න බෑ. නම් පුනරාරෝපණය කරන එක නැවත ආරෝපණය කරනවා. එතන මෙතන තියෙන බැටරි අපි කියනවා පුනරාරෝපණය කරන්න පුළුවන් බැටරියක් තියෙනවා මේ පද්ධතියට අවශ්‍ය විදුලිය සපයන්න. ඊළඟට තුන්වෙනි එක අපි කියනවා පොතේ මේකේ ඉංග්‍රීසි වචන තියෙනවා මම ඒක දෙන්නම් වෙනම. තුන්වෙනි එක කියනවා අපි කාලගුණික සංවේදක. කාලගුණික සංවේදක. weather sensors කියලා අපි කියනවා. හරි? weather sensors.
weather sensors. පුනරාරෝපණය කළ හැකි බැටරියට අපි කියනවා rechargeable battery. හරි rechargeable battery. පැහැදිලිද කොටස් ටික? ඒතර ඔය මූලික කොටස් තුන මතක තියාගන්න. දත්ත ලඝුවය, පුනරාරෝපණය කළ හැකි බැටරිය, ඊළඟට කාලගුණික සංවේදක. ඒතර මෙතන අර ඔක්කොම තියෙන්නේ සෙන්සර්ස් පොතේ. ඒ කියන්නේ ඒ දත්තේ මයින්න වර්ෂාපතනේ මයින්න තියෙන සෙන්සර් එකක්. ආලෝක තීව්‍රතාව මයින්න ඒ තියෙන සෙන්සර් එකක්. සුළඟේ වේගෙ මයින්න ඒ තියෙන සෙන්සර් එකක්. සංවේදකයක් තියෙන. හරි. ඊටස්සේ උෂ්ණත්වය මයින්න ඒ තියෙන සෙන්සර්ස්. සංවේදක තමයි තියෙන්නේ. පැහැදිලිද? ඒකයි අපි කියන්නේ කාලගුණික සංවේදක කියලා ඒවට. right. අපි එහෙනම් අර්ථ දැක්වීමක් ලිව්වෙත් නෑනේ නේද? අර්ථ දැක්වීමක් ලියලා කොටස් තුන ඉස්සලා ලියාගෙන ඊට පස්සේ මේ එක එක කොටස් පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් මම ඔයාලට දෙන්නම්. right. පටන් ගන්න එහෙනම් මේ විදිහට මම ඉස්සලා අර්ථ දැක්වීම දෙන්නම් ලියා ගන්න. ලියන්න කාලගුණයෙන් ඒකට නිශ්චිත අර්ථ දැක්වීමක් තියෙනවා. මම ඒක දෙන්න ඔයාලා පාඩම් කරලා තියාගන්න. කාලගුණයෙන් බාධා නොවනසේ කාලගුණයෙන් බාධා නොවනසේ කාලගුණයෙන් බාධා නොවනසේ ස්වයංක්‍රීයව කාලගුණයෙන් බාධා නොවනසේ ස්වයංක්‍රීයව කාලගුණික දත්ත ලබා ගැනීම සඳහා උපකරණ ස්ථාපනය කොට ඇති ස්ථානයක් ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වේ. ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වේ. හරි. ගන්න පුතේ අනුමාත්‍රකාවක්. ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක මූලික කොටස්. 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 හරි. අපි යටින් තරු ලකුණක් දාලා ලියමු මෙහෙම. දාන්න යටින් තරු ලකුණක්. ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක යටින් තරු ලකුණක් දාලා ලියන්න. ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක මූලික කොටස් තුනක් පවතී. ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක මූලික කොටස් තුනක් පවතී. right. අපි එකින් එක දැන් ලියමු.
ලියන්න පළවෙනි එක දත්ත ලඝුරය දත්ත ලඝුරය දත්ත ලඝුරය ගු අන්න තයන්නක් ඇවිල්ලා නේ ඒක නෑ දත්ත ලඝුරය ඉංග්‍රීසි වචනෙත් ලියන්න පුතේ මේ වගේ data log දත්ත ලඝුරය data log දෙක පුනරාරෝපණය කළ හැකි බැටරිය පුනරාරෝපණය කළ හැකි බැටරිය rechargeable battery පුනරාරෝපණය කළ හැකි බැටරිය rechargeable battery තුන්වෙනි කොටස ලියන්න කාලගුණික සංවේදක weather sensors ඔය weather කියන එකට meteorological කියලා කියනවා. ඒ වචනේ අමාරු නිසා මම ඒක දෙන්නේ weather sensors හරි. දැන් ඔළුවට දාගන්න ඕන කොටස් තුන පොතේ. දැන්ම දාගන්න ඔළුවට. මොනවද ඔන්න කොටස් තුන මාත් එක කියන්න. දත්ත ලඝුරය, පුනරාරෝපණය කළ හැකි බැටරිය, කාලගුණික සංවේදක. දත්ත ලඝුරය, පුනරාරෝපණය කළ හැකි බැටරිය, කාලගුණික සංවේදක. right. ගන්න පොතේ මාතෘකාව දත්ත ලඝුරය. නැත්නම් data log දත්ත ලඝුරය. දත්ත ලඝුරය. හරි. දත්ත ලඝුරය. එතකොට මේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක තියෙන ප්‍රධානම කොටස විදිහට සලකන්න පුළුවන් පොතේ මේ දත්ත ලඝුරය. මේක තමයි ප්‍රධානම කොටස. ඒක කොච්චර වැදගත්ද කියනවනේ අපි මේකට අර උපමාවක් වගේ දෙනවා. මම දන්නේ ඒක උපමාවක්ද කියලා එකට කියන්නේ. ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක හදවත වගේ කියලා කියනවා. හරි. ඒ උපමාවක් වෙන්නේ නැත්නේ. මොකක් වගේ කියලාද කියන්නේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක හදවත. ඒකේ අදහස අපි දන්නවා දැන් අපේ ශරීරය තුළ තියෙන නේද? ඒ අවයව වලින් තම වැදගත් අවයවයක් තමයි. වැදගත්ම අවයවයක් තමයි මොකද්ද? හදවත. අන්න ඒ අදහසෙන් අපි කියනවා ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක හදවත විදිහට සලකන කොටස තමයි මේ දත්ත ලඝුරය. ඒ කියන්නේ මේක තමයි මේන්ම පාර්ට් එක. ප්‍රධානම කොටස. හරි. ඒතර මෙයා ප්‍රධාන කාර්යයන් කීපයක් ඉටු කරනවා පොතේ. මෙන්න මේ කාර්යයන් ටික. කාලගුණික දත්ත මනින්නේ මෙයා නෙමෙයි. කාලගුණික දත්ත මනින්නේ සෙන්සර්ස් වලින්. කාලගුණික සංවේදක වලින් මම අර කිව්වේ ඒ දත්තේ මනිනවා. එයාලා මැනලා ඒ ගන්න දත්තේ තියෙනවනේ. ඒ දත්තේ යාළගෙන් ඉල්ල ගන්නවා කවුද? දත්ත ලඝුරය. පැහැදිලිද කියන එක? ඒ කාලගුණික සංවේදකයේ මයින දත්තය කවුද ඉල්ලගන්නේ? දත්ත ලඝුරේ ඉල්ල ගන්නවා. එහෙනම් දත්ත ලඝුරේ ඉටු කරන එක කාර්යයක් තමයි දත්ත එකතු කර ගන්නවා පොතේ. හරි data collection එක. දත්ත එකතු කිරීමක් කරනවා. ඊළඟට මේ දත්ත එයා ගබඩා කරනවා. ස්ටෝර් කර ගන්නවා. ඒකට මෙමරි එකක් තියෙනවා. මතකයක් තියෙනවා. හරි. ඒ මතකය තුල එයා දත්ත ගබඩා කර ගන්නවා. ඒ වගේ මේ දත්ත ආශ්‍රිත යම් ගණනය කිරීම මෙයා කරනවා පොතේ. මොනවද ගණනය කිරීම? දැන් උදාහරණයක් විදිහට සාමාන්‍ය අගය හොයනවා. හරි මෙහෙම හිතන්න. දැන් අපි දවසේ උපරිම උෂ්ණත්වයක් මනිනවා දවසේ අවම උෂ්ණත්වයක් මනිනවා. උපරිම උෂ්ණත්වය අවම උෂ්ණත්වය මුන් දෙන්න එකට එකතු කළා දෙකෙන් බෙදුවා දවසේ සාමාන්‍ය උෂ්ණත්වය ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට එයා යම් ගණනය කිරීමුත් කරනවා. හරි? සාමාන්‍ය අගයන් වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහරට උපරිම අගයන් වෙන්න පුළුවන්, අවම අගයන් වෙන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් ප්‍රතිශත අගයන් වෙන්න පුළුවන් නොයෙකුත් ගණනය කිරීම කරනවා. ඊළඟට මේ දත්ත
සම්ප්‍රේෂණය කිරීමක් කරනවා පුතේ. දත්ත ලගුරේ මගින්. හරි දත්ත මොකද කරන්නේ? සම්ප්‍රේෂණය කරනවා. මං කිව්වේ අපිට පුළුවන් අන්තර්ජාලය හරහා මේ දත්ත ටික අරගන්න. එහෙනම් අන්න ඒ කාර්යය කරන්නේ අපව දත්ත ලගුරේ මගින්මයි. හරි එයා Wi-Fi තාක්ෂණය වෙන්න පුළුවන්. GPRS තාක්ෂණය වෙන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් දත්ත සම්ප්‍රේෂණ ක්‍රමවේද තියෙනවනේ. එවැනි ක්‍රමවේදයක් කරහා අන්තර්ජාලය මගින් දත්ත සම්ප්‍රේෂණය කිරීම කරනවා. එහෙනම් කාර්යයන් හතරක් කරනවා දරුවනේ මේ දත්ත ලගුරය. මොනවද කාර්යයන් හතර? ඔන්න හොඳට ඔලුවට ගන්න. දත් එකතු කර ගන්නවා. දත්ත ගබඩා කරනවා. දත්ත ආශ්‍රිත යම් යම් ගණනය කිරීම කරනවා. දත්ත සම්ප්‍රේෂණය කරනවා. කවුද මේවා කරන්නේ? කවුද මේවා කරන්නේ? දත්ත ලගුරය. ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක හදවත කියලා සලකන්නේ කවුද? දත්ත ලගුරය. ඇයි හදවත කියන්නේ? මේ තමයි මේකේ තියෙන ප්‍රධානම කොටස. පැහැදිලි නේද? රයිට්. අපි එහෙනම් එයා ගැන ඒ සටහන දාගෙන යමු. ලියන්න පටන් ගන්න මේ විදිහට. මෙය ලියන්න පුතේ මෙය ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක හදවත ලෙස සැලකේ. හදවත ලෙස සැලකේ. හදවත ලෙස සැලකේ. හදවත ලෙස සැලකේ. මෙමගින් පහත ප්‍රධාන කාර්යයන් ඉටු කරයි. මෙමගින් පහත ප්‍රධාන කාර්යයන් ඉටු කරයි. මෙමගින් පහත ප්‍රධාන කාර්යයන් ඉටු කරයි. right. දැන් පළවෙනි එක දත්ත එකතු කර ගැනීම. දත්ත එකතු කර ගැනීම. එතනම යටින් පොඩි තර ලකුණක් දාලා මොනවද චුට්ටක් ලියා ගමුනේ. දත්ත එකතු කර ගැනීම යටින් තර ලකුණක් දාලා ලියන්න. එක් කාලගුණික සංවේදකයේ මගින් හරි යටින් තර ලකුණක් දාලා ලියන්න. එක් කාලගුණික සංවේදකයේ මගින් මිනුම් කරගන්නා දත්ත මෙමගින් රැස් කරගන්නේ. එක් කාලගුණික සංවේදකයේ මගින් මිනුම් කරගන්නා දත්ත මෙමගින් රැස් කරගන්නේ. right. දෙවෙනි කාර්යය. දත්ත සකස් කිරීම හා ගණනය කිරීම. දෙවෙනි කාර්යය ලියන්න පුතේ දත්ත සකස් කිරීම හා ගණනය කිරීම. දත්ත සකස් කිරීම හා ගණනය කිරීම. දත්ත සකස් කිරීම හා ගණනය කිරීම. එතකොට අපි ඒ යටතේත් තර ලකුණක් දාලා පොඩි සටහනක් දාමු. ලියන්න මෙහෙම ඒ යටතේ තර ලකුණක් දාලා රැස් කරගන්නා දත්තවල උපරිමාගයන් කමාවක් දාන්න පුතේ. උපරිමාගයන් කමාවක් අවමාගයන් කමාවක් මධ්‍යන්නේ කියන්නේ සාමාන්‍ය කියන අදහසම තමයි තියෙන්නේ. මධ්‍යන්නේ
අගයන් ආදිය ගණනය කිරීම සිදු කරයි. මධ්‍යයන්හි අගයන් ආදිය ගණනය කිරීම සිදු කරයි. මධ්‍යයන්හි අගයන් ආදිය ගණනය කිරීම සිදු කරයි. පැහැදිලිනේ? නැවත කියන්න මුලින් ඉඳලා. බලා ගන්න. රැස් කර ගන්නා දත්තවල උපරිම අගයන්, අවම අගයන්, මධ්‍යයන් අගයන් ආදිය ගණනය කිරීම සිදු කරයි. right. තුන්වෙනි කාර්ය පොතේ ලියන්න. දත්ත ගබඩා කිරීම. තුන්වෙනි කාර්යය දත්ත ගබඩා කිරීම. තුන්වෙනි කාර්යය දත්ත ගබඩා කිරීම. දත්ත ගබඩා කිරීම. දත්ත ගබඩා කිරීම. right. අර හැම එකකටම ඉතින් මොනවා හරි ලියපු එකේ ඕකටත් පොඩි මොනවා හරි ලියාගමුනේ. එයන්න යටින් තර ලකුණක් දාලා ගණනය කරගත් දත්ත තම මතකයේ ඒකට අර වෙනම ඒ මෙමරි එකක් තියෙනවා පොතේ. හරි. මතකයක් තියෙනවා යාට. තම මතකයේ ගබඩා කර තබා ගන්න. ගණනය කරගත් දත්ත තම මතකයේ ගබඩා කර තබා ගන්න. තම මතකයේ ගබඩා කර තබා ගන්න. හරි. ගණනය කරගත් දත්ත තම මතකයේ ගබඩා කර තබා ගන්න. right පොතේ හතරවෙනි කාර්යය ලියන්න අවසාන එක. දත්ත සම්ප්‍රේෂණය කිරීම. දත්ත සම්ප්‍රේෂණය කිරීම. දත්ත සම්ප්‍රේෂණය කිරීම. දත්ත සම්ප්‍රේෂණය කිරීම. හරි. යටින් දාන්න තරු ලකුණ. ලියන්න. අවශ්‍ය අවස්ථාවලදී දත්ත පහත ආකාරයේ විවිධ මාධ්‍යයන් ඔස්සේ අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය කරයි. ඉන්ටර්නෙට් එක හරහා තමයි තොරන්නේ. අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය කරයි. හරි. අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය කරයි. හරි. අපි එවැනි දත්ත සම්ප්‍රේෂණ ක්‍රමවේද ටිකක් ඔතන උදාහරණ විදිහට ලියමු පුතේ. මෙන්න බලන්න උදාහරණ. හරි. ඔයාලා දන්න ඒවාත් තියෙනවා. GPS විදිහට එවන්න. GPS නෙමෙයි. GSM. හරි. ඊළඟට තියෙනවා තව GPRS කියලා එකක් තියෙනවා. GPRS. ඊට ඔයාලා හොඳටම දන්න එකක් තමයි Wi-Fi කියන එක. Wi-Fi. හරි. තව ක්‍රමවේදයක් තියෙනවා. නම් වශයෙන් දැනගත්තාම ඇති USD කියලා එකක් තියෙනවා. ඊළඟට RS 232 ඔහොම ක්‍රමයකුත් තියෙනවා. ඒවා ඉච්චර අපි අර අහලා නැති ක්‍රමවේදනේ. නම් වශයෙන් මතක තියාගන්න හොඳට නැති. GSM, GPRS, Wi-Fi, USD, RS 232. හරි. හරි. පැහැදිලිද දරුවනේ? අතන අපි ඔන්න නැවත මම පොඩ්ඩක් ආපස්සට එන්නම්. අපි මේ කතා කරන්නේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයේ මූලිකම කොටස් තුන සම්බන්ධව. පුතේ මූලික කොටස් තුන ඔන්න මාත් එක්ක හැමෝම සම්බන්ධ වෙලා කියමු දැන්. පළවෙනි එක අපි කිව්වා දත්ත ලගුරය කියන්න මාත් එක්ක දත්ත ලගුරය.
දෙවෙනි එක පුනරාරෝපණය කළ හැකි බැටරිය, තුන්වෙනි එක කාලගුණික සංවේදක. දත්ත ලගුරේ ගැන අපි කිව්වා ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක හදවත විදියට සැලකනවා. ප්‍රධාන කාර්යයන් 4ක් ඉටු කරනවා. දත් එකතු කර ගැනීම කරනවා, දත් සකස් කිරීම හා ගණනය කිරීම කරනවා, ගබඩා කිරීම කරනවා, දත් සම්ප්‍රේෂණය කරනවා. ඔය ටිකනේ කතා කළේ. ගන්න පොතේ මාතෘකාව පුනරාරෝපණය කළ හැකි බැටරිය. පුනරාරෝපණය කළ හැකි බැටරිය. ගන්න මාතෘකාව අපි දෙවෙනි කොටසට එන්නේ පුනරාරෝපණය කළ හැකි බැටරිය. පුනරාරෝපණය කළ හැකි බැටරිය. හරි. එතකොට දැන් මොකටද මේ බැටරියක් කියන එක අපි මුලින් දැනගන්න ඕන පොතේ. අපි දන්නවා බැටරියකින් කරන්නේ විදුලි බලය සපයන එක කියලානේ. එහෙනම් මේ පුනරාරෝපණය කළ හැකි බැටරියෙන් කරන්නේ පොතේ දැන් මේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වයට අපිට විදුලිය අවශ්‍ය වෙනවා. විශේෂයෙන් මේ දත්ත ලගුරය කියන්නේ මේක පොඩි කම්පියුටරයක් වගේ දැන් ඔය කියන විදිහටනේ. පුඩා පරිගණකයක් හා සමාන කොටසක් නේ පොතේ. පරිගණකයකේ සාමාන්‍ය වෙන දේවල් ටිකක් තමයි ඔක වෙන්නේ. එහෙනම් මේකේ ක්‍රියාකාරීත්වයට දැන් අපි විදුලිය දෙන්න ඕන. අනේ විදුලිය අරගන්න අපිට මේ පුනරාරෝපණය කළ හැකි බැටරිය වැදගත් වෙනවා. ඒතර කොහොමද මේ බැටරිය දැන් පුනරාරෝපණය වෙන්නේ? දැන් අපි ෆෝන් එක නම් ගෙදර කරන්ට් එකට ගහලා රීචාර්ජ් කරගන්න මේ නැවත charge කරගන්නවා. ඒ අර සාමාන්‍ය අපි නේ ගෘහස්ත විදුලියෙන් තමයි පුනරාරෝපණය කරන්නේ. ඒතර මේ කියන පුනරාරෝපණය කළ හැකි බැටරිය පුනරාරෝපණය කරන්නේ නැවත ආරෝපණය කරගන්නේ මතක තියාගන්න ප්‍රධාන වශයෙන් පොතේ සූර්යාලෝකය පාවිච්චි කරලා. හරි කොහොමද පුනරාරෝපණය කරගන්නේ අපි සූර්යාලෝකයෙන්. එහෙනම් සූර්යාලෝකයෙන් මෙයා පුනරාරෝපණය කරගන්න මේ ඒකකයක් එක්ක තියෙනවා පොතේ සූර්ය පැනලයක්. මොකද තියෙන්නේ? සූර්ය පැනලයක් තියෙන මම ඔයාලට දීලා තියෙන ටියුට් එකේ මේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක රූප සටහන. ඉස්සරහට කියලා දෙනවා මේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානය ගත්තාම පොතේ තනි කණුවක් මත සියලු උපකරණ පිහිටුවලා තියෙනවා. හරි අපි ඒ කණුවට කියනවා මාස්ට් එකක්. එහෙම නැත්නම් කුළුණක් කියලා කියන්නත් පුළුවන්. සිංහල වචනයක් කණුවක් ඉංග්‍රීසියෙන් කියන මාස්ට් එකක් කියලා. MAST මාස්ට්. තනි කණුවක් තියෙන්නේ. ඒ කණුවේ තමයි ඔක්කොම ටික හයි කරලා තියෙන්නේ. බලන්න මම ටියුට් එකේ රූපයක් දාලා තියෙනවා. ඒතර ඒකේ ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් පොතේ සූර්ය පැනලයකුත් තියෙනවා. ඇයි ඒතර මේ සූර්ය පැනලයේ තියෙන්නේ අන්න මේ බැටරිය පුනරාරෝපණය කරන්න අවශ්‍ය විද්‍යුත් ශක්තිය විදුලි බලය උත්පාදනය කරනවා කවුද? ඒ සූර්ය පැනලය. හැබැයි සමහර විට මෙහෙම ගැටලු ඇති වෙන්න පුළුවන්. ප්‍රමාණවත් සූර්යාලෝකයක් නැති කාල තියෙන්න පුළුවන්. නේද? ප්‍රමාණවත් සූර්යාලෝකයක් ලැබෙන්නේ නැති කාල තියෙන්න පුළුවන්. ඒතර බැටරිය charge වෙන්නේ නැති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී අපි කියන පොතේ සුළං බලය අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. සූර්යාලෝකය භාවිත කරන්න බැරි වෙනකොට අපිට සුළං බලයෙන් මේක පුනරාරෝපණය කරගන්න පුළුවන්. ඒතර ඒ සඳහා වෙනම මේක එහෙම වුණොත් සුළං ටර්බයින සවි කරලා තියෙන්න ඕන. මොනවද? සුළං ටර්බයින සවි කරලා තියෙන්න ඕන කියලා කියනවා. ඒ වගේම හැකිනම් පහසුකම් තියෙනවා නම් අර අපි ගෙදර කරන්ට් එකට ගහලා ෆෝන් එකේ බැටරිය charge කරගන්නවා වගේ සාමාන්‍ය රැහැන් විදුලියෙන් අපිට මේක රීචාර්ජ් කරගන්න පුළුවන්. හැබැයි ඒකට පහසුව තියෙන්න ඕන. දැන් සමහර විට අපි මාර කියපු වන කැලෑවක් මැද්ද ගිහිල්ලා පිහිටපු ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක නම් පොතේ අපිට ඔය රැහැන් විදුලිය ලබා ගැනීම හැකියාවක් නැති වෙන්න පුළුවන්. අන්න එතකොට අපිට සිද්ධ වෙනවා අනිවාර්යෙන් එක සූර්ය බලය පාවිච්චි කරන්න. සූර්ය බලය නැති කාලයේදී අපි එක සුළං බලයට යන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඒ පුනරාරෝපණය කළ හැකි බැටරිය සහ එයා කොහොමද අපි පුනරාරෝපණය කරගන්නේ කියන එක කතා කළේ. රයිට්. අපි එහෙනම් සටහන් කරගමු. ලියන්න මේ විදිහට. ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විදුලිය සපයනුයේ
විදුලිය සපයනුයේ විදුලිය සපයනුයේ මෙම බැටරිය මගිනි විදුලිය සපයනුයේ මෙම බැටරිය මගිනි විදුලිය සපයනුයේ මෙම බැටරිය මගිනි right පුතේ අලුත් රූලකට එන්න අලුත් රූලකට අපි අලුත් කරුණක් විදිහට ලියමු මෙම බැටරිය පුනරාරෝපණය 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 සූර්යාලෝකය මගින් සිදු කරයි සූර්යාලෝකය මගින් සිදු කරයි සූර්යාලෝකය මගින් සිදු කරයි ඒ සඳහා මෙහි සූර්ය පැනලයක් සවිකර ඇත ඒ සඳහා මෙහි සූර්ය පැනලයක් සවිකර ඇත ඒ සඳහා මෙහි සූර්ය පැනලයක් සවිකර ඇත පැහැදිලි නේද සූර්ය පැනලයක් සවි කරලා තියෙනවා right ගන්න පුතේ ආපහු අලුත් රූලකට එන්න අලුත් රූලකට ලියමු අපි සූර්යාලෝකයේ අඩු කාලවලදී සූර්යාලෝකයේ අඩු කාලවලදී සූර්යාලෝකය අඩු කාලවලදී සුළං බලය සූර්යාලෝකය අඩු කාලවලදී සුළං බලය ප්‍රයෝජනයට ගන්නා අතර ඒ සඳහා සුළං ටර්බයින වචනේ හරියට ලියන්න ටර්බයින සුළං ටර්බයින යොදා ඇත සුළං ටර්බයින යොදා ඇත ඒකටම ලියමු ඒක වෙනම කරුණකට කඩන්න යන්න ඕනේ නේ ඒකටම ලියන්න සමහර අවස්ථාවල රැහැන් මගින් විදුලිය ලබා ගන්න. ඒ කියන්නේ අර අපි සාමාන්‍ය එන රැහැන් විදුලිය අපේ ගෙවල් වලට එන්න පුතේ. සමහර අවස්ථාවල රැහැන් මගින් විදුලිය ලබා ගන්න. හරි. එච්චරයි පුනරාරෝපණය කළ හැකි බැටරිය. ගන්න පුතේ අවසානික කාලගුණික සංවේදක. හරි. එතකොට දැන් මෙතනදී මම කිව්වා පොතේ මේ සියලු උපකරණ සෙන්සර්ස් තියෙන්නේ. සංවේදක තියෙන්නේ. හරි දැන් අර ඔයාලා දැන් මේ දවස්වල දැන් නම් ගෙවල් වල ඉන්නේ. පහුගිය ටිකේ ඔය බැංකු වලට එහෙම යනකොට නේද අර අල්ලනවනේ. නලලට හරි කොහාට හරි අල්ලනවනේ. තුවක්කුවක් වගේ එකක් අල්ලලා උෂ්ණත්වයමයි. ඒ වගේ තියෙන්නේ ඇත්තටම ඒකට සංවේදකයක් නේ. සෙන්සර් එකක් තමයි තියෙන්නේ. හරි. දැන් අර අපි සාමාන්‍ය උෂ්ණත්වයේ මයින විදිහට ඒ වගේ රස දියා නම් එහෙම මුකුත් නෑ මං කිව්වේ ඒක අදෝරක්ත තර්මෝමීටර් එකක් එහෙම නැත්නම් ඉන්ෆ්‍රාරෙඩ් තර්මෝමීටර් එකක් IR තර්මෝමීටර් එකක් තමයි. ඒතර ඒකේ සෙන්සර්ස් තමයි තියෙන්නේ. පැහැදිලිද? ඒතර ඒ වගේ මෙතනත් අපි සියල්ල පාවිච්චි කරන්න පොතේ සංවේදක සහිත උපකරණ. ඒ කියන්නේ උෂ්ණත්වමාන ගත්තොත් ඒ සංවේදක සහිත උෂ්ණත්වමාන තියෙනවා. අනිලමාන ඒ කියන්නේ සංවේදක සහිත ඒවා තමයි තියෙන්නේ. පැහැදිලිද? සියල්ල සංවේදක තමයි තියෙන්නේ. ලියා ගන්න යටින් තරු ලකුණක් දාලා ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක සංවේදක සවිකරන ලද
සංවේදක සවිකරන ලද පහත ආකාරයේ සංවේදක සවිකරන ලද පහත ආකාරයේ සංවේදක සවිකරන ලද පහත ආකාරයේ කාලගුණික උපකරණ පවතී. සංවේදක සවිකරන ලද පහත ආකාරයේ කාලගුණික උපකරණ පවතී. හරි. ඉතින් නෝට් එක සම්පූර්ණ වෙන්න ඕන නිසා පල්ලෙහාට ලියාගෙන යන්න 1 2 3 කියලා දාලා උෂ්ණත්වමාන ඔක්කොම එතකොට ඔළුවේ තියාගන්න. අර සාමාන්‍ය උෂ්ණත්වමාන නෙමෙයි කියන එක පොතේ සංවේදක සවිකරන ලද උෂ්ණත්වමාන තමයි තියෙන්නේ. උෂ්ණත්වමාන ඊට ලියන්න අනිලමාන සුලන්දිශාදර්ශක ආර්ද්‍රතාමාන ඊළඟට සූර්ය විකිරණමාන මෙතනදී ඔය පාවිච්චි කරන සූර්ය විකිරණමානයට අපි ඉංග්‍රීසියෙන් කියන මේ වචන දෙන්න වරහන් තුල ලියාගන්න පයිරනෝමීටර් කියලා අපි කියනවා පොතේ. වරහන් තුල ලියාගන්න හරි ඉංග්‍රීසියෙන් කියනවා පයිරනෝමීටර් කියලා. පයිරනෝමීටර්. ඊළඟ උපකරණය වායු පීඩනමාන ඊළඟ එක වර්ෂාමාන හා වර්ෂණ ආකාර මනින උපකරණ. වර්ෂාමාන හා වර්ෂණ ආකාර මනින උපකරණ. හරි. මම ඊළඟ දවසේ ඔයාලට චුට්ටක් මේක අපේ සිලබස් එක තුල කතා කරන්න කියලා විශේෂයෙන් සඳහනක් නැහැ. නමුත් ඇග්‍රි කරන දරුවන්ට අපි වෙනම උගන්වනවා. ජල චක්‍රය යටතේ මේ වර්ෂණය කියලා වචනයක් තියෙනවා පොතේ. හරි මම ඒ ගැන වෙනම කියලා දෙන්නම්. වර්ෂණය සමහර වෙලාවට චූටි පන්ති වල මම හිතන්නේ 6 වසර හැමත් තියෙනවා ඒ වර්ෂණය සම්බන්ධව පාඩ කරලා ඇති. ඊළඟ එක ලියන්න මම හිතන 8 වෙනි එක වලාකුළු වල උස මැනීමට මනින උපකරණ. වලාකුළු වල උස මනින උපකරණ පුතේ ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා සීලෝමීටර් කියලා. ඔන්න මම ලියනවා බලා ගන්න සීලෝමීටර්. CEILOMETER සීලෝමීටර්. හරි පැහැදිලිද? ඔය වගේ පුතේ ඔය ඔක්කොම ඔළුවට ගන්න. ඔය ඔක්කොම සංවේදක සහිත උපකරණ තමයි තියෙන්නේ. හරි සෙන්සර්ස් සහිත උපකරණ තියෙනවා. නිකම්ම අර සාමාන්‍ය සාම්ප්‍රදායික කාලගුණික මධ්‍යස්ථානයක වගේ වර්ෂාමාන එහෙම නෑ. හරි. මේවා හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඔක්කොම සංවේදක සහිත උපකරණ තියෙනවා. ඊළඟට මම කිව්වා ඔයාලට මේ සියල්ලම පුතේ අපි තනි කණුවකට සෙට් කරලා තියෙන්නේ. ඒකට අපි කිව්වා මාස්ට් එකක්. එහෙම නැත්නම් කුළුණක්. ඒකට කුඹ ගස කියලාත් අපි කියනවා සිංහලෙන්. මම ඒකත් ඔතන සටහනක් දෙන්නම්. අපි එතනින් අදට නතර කරමු. ඔයාලගේ ටියුට් එකේ ඒ රූප සටහන පොතේ තියෙනවා. ඒ නිසා මෙතන අපි ඒක අඳින්න අලවන්න එහෙම කිසිම දෙයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම සටහනට විතරක් දෙන්නම්. ඔයාලා ටියුට් එකට ගිහිල්ලා ඒ රූපේ බලා ගන්න. ඊට පස්සේ බලන්න ටියුට් එකේම තියනවාද කියලා. නැත්නම් ඒක නෝට් එකට දෙන්න. මම ඒක චෙක් කරලා බලන්න. මේ කුඹගසේ උස අපිට වෙනස් කරන්න පුළුවන්. අතන මේක තියෙන්නේ තෙපාවක් වගේ. කියන්නේ කකුල් 3ක් උඩ තියෙන්නේ.
ඒතර ඒ කකුල් තුන ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඇඩ්ජස්ට් කරලා අපිට මේකේ උස වෙනස් කරන්න පුළුවන්. මම ඒක ඊළඟ සතියේ කියන්නම්. අද අපිට කාලය මදි වෙයි. ඒක කතා කරන්න. මම ඒක ටික ඊළඟ සතියේ දෙන්නම්. රයිට්. යටින් වෙනම තරු ලකුණක් දාලා රතු පෑනකින් හරි කමක් නැහැ ලියන්න පුතේ. රතු පෑනකින් වගේ වෙනම තරු ලකුණක් දාලා ලියන්න. ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක සියලුම කාලගුණික සංවේදක ඇතුළු අනෙකුත් උපාංග සියලුම කාලගුණික සංවේදක ඇතුළු අනෙකුත් උපාංග සියලුම කාලගුණික සංවේදක ඇතුළු අනෙකුත් උපාංග ලියන්න පොතේ කුඹ ගසකට කුඹ ගසකට ඇලයිරා කුළුණකට වරහන තුල ලියන්න පොතේ මාස්ට් කියලා මාස්ට් සවිකර ඇත හයිලයිට් කරගන්න පොතේ කුඹ ගසකට කුළුණකට මාස්ට් සවිකර ඇත හරි කුඹ ගසකට කුළුණකට ඉංග්‍රීසියෙන් නම් මාස්ට් සවිකර ඇත නැවත ඔයාලා ටියුට් එකට ගිහිල්ලා ටියුට් එක බලන්න ටියුට් එකේ ඔකට අදාළව මම රූප සටහනක් පොතේ දාලා තියෙනවා හරි හොඳයි අපි අදට එහෙනම් උතනින් අතර කරමු. තව අපිට පොඩි කොටසක් තියෙනවා මම අර කියපු ටික ඒ උස මට්ටම් කීපයක් තියෙනවා අපිට කතා කරන්න. සාමාන්‍ය මිනිසාට බලපෑම් කරන දත්ත ලබා ගන්න ඕන කොච්චරක් උසින් මේක තියන්න ඕනද? කෘෂිකාර්මික කටයුතු වලදී කොච්චරක් උසින් තියන්න ඕනද? හරි ඊට පස්සේ අපි තව අපි ගත්තොත් විශාල ප්‍රදේශයක දත්ත එකතු කරගන්න ඕන මේක කොච්චරක් උසට අරගෙන යන්න ඕන. ඒ ටික බලන්න ටියුට් එකේ තියෙනවද කියලා මම චෙක් කරලා බලලා ඊළඟ දවසේ ඔයාලට නෝට් එක දෙන්නම්. ටියුට් එකේ තියෙනවා නම් දෙන්න යන්නේ නැහැ මම. අපරාධනේ. ඉතින් ඒ ටික කතා කරපුවාම ඒ කැලේ ඉවරයි. ඊට පස්සේ මේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයක තියෙන සුවිශේෂී වාසී සාම්ප්‍රදායික කාලගුණික මධ්‍යස්ථානයක් හා සැසඳීමේදී මෙහි තියෙන සුවිශේෂී වාසී ටික අපි හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. මට මතක තියෙන දේ ඒකත් ටියුට් එකට දැම්මා. ටියුට් එකේ තියෙනවා නම් මම නෝට් එකද ලියවන්නේ නැහැ. මම ටියුට් එකෙන් පැහැදිලි කිරීම කරනවා. පැහැදිලිද? ඊට අමතරව ඔයාලගේ ටියුට් එකේ තියෙනවා කාලගුණික දත්ත කාලගුණික අනාවැකි ප්‍රකාශ කිරීම සම්බන්ධව සහ ඒ කාලගුණික අනාවැකි ප්‍රකාශ කිරීමේ ප්‍රතිලාභ ලැබෙන්නේ කොයි වගේ පාර්ශව වලටද කියන එක අපි ඒ ටික ඒ අමතරව තියෙන කාරණා ටික වෙනම ටියුට් එක හරහා සාකච්ඡා කරමු. එතකොට දැන් අර අදත් මම හිතන්නේ අපිට අලුතෙන් පොතෙක් සම්බන්ධ වුණා. දැන් එයාට එතකොට ටියුට් එක නැහැ. අපි ඉස්සරහට ඉක්මනට ටියුට් එක අරගන්න අවශ්‍ය වැඩ ටික කරගමු. තාම මොනවද ඔයාලට කියන්න තියෙන විශේෂයෙන්? නෑ ඒ ටික තමයි කියන්න තියෙන්නේ. එතකොට අපිට මේ පාඩමේ අර ප්‍රශ්න ටික කරන්න බැරි ගැටලුව තමයි තියෙන්නේ. මොකද මොකක් හරි ප්‍රශ්නයක් එනවා. දැන් අදත් පොතෙක් අලුතෙන් සම්බන්ධ වුණ නිසා මම ඒක බ්‍රේක් කළා. හරි දැන් අර වෙනදා වගේ නෙමෙයි දැන් ක්ලාස් එකට ආවනම් ඒ වෙලාවේ ටියුට් එකක් දෙන්න පුළුවන්. දැන් හදිස්සියෙන් ළමයෙක් ආපුවම එහෙම ටියුට් එකක් අපිට දෙන්න. දැන් මේ ක්‍රමවේදය තුල අමාරුයි. ඉතින් එයා පව් කියලා මම අදත් ඔන්න බ්‍රේක් කළා. එතකොට කවුද ඉන්දුවර මට මතක නම. පොතේ අපි මේ සතිය ඇතුළත කොහොම හරි ටියුට් එක අරගමු. මොකක් හරි ක්‍රමවේදයකට 14 වෙනිදා දැනට විවෘත කළොත් අපිට ටියුට් එක ගන්න පුළුවන්. හරි. අරගෙන අපි ඒකේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න ඕන. එතකොට මම කලින් කිව්වා වගේ පොතේ අපි ඊළඟ සතියේ අනිවාර්යයෙන් ඔයාලගේ පස පාඩම පටන් ගන්නවා. එතකොට ඔයාලා දන්න ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ඔන්න දැන් පළවෙනි පාඩම මිස් වුණානේ. රයිට්. දැන් ඒක කමක් නැහැ. දෙවෙනි පාඩමේ ඉඳලා ක්ලාස් වලට සම්බන්ධ වෙන්න කැමති දරුවෝ ඉන්නවා නම් කැමති යාළුවෝ ඉන්නවා නම් ඔයාලගේ විශේෂයෙන් 2023 කණ්ඩායමේ දරුවෝ කියන්න ඔන්න අපි දෙවෙනි පාඩම පටන් ගන්නවා. වරෙල්ලා දෙවෙනි පාඩමේ ඉඳලා අපි වැඩ ටික කරගෙන යමු. පළවෙනි පාඩම පස්සේ මොනවා හරි උඩ කරගන්න පුළුවන්. අහපව් වෙනම පස්සේ වෙනම හරි
ඒ ටික කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හිමීට වීඩියෝස් ටික ඔක්කොම බලලා නෝට් එක සම්පූර්ණ කරගන්නත් පුළුවන්. හරි. ඉතින් දැනුවත් කරන්න දැම්ම ඉඳලා මේ අපි ලබන සතියේ අපේ 2023 පන්තියේ පස පාඩම ආරම්භ කරනවා කියලා. ඒතර පස පාඩම ටිකක් දිග පාඩමක්. මේ පාඩමට වඩා ටිකක් වැඩිපුර අපිට කතා කරන්න තියෙන ටිකක් වැඩිපුර ප්‍රැක්ටිකල්ස් තියෙන විභාගයේදී වැඩිපුර ප්‍රැක්ටිකල්ස් වලට එන පාඩමක් තමයි පස පාඩම කියලා කියන්නේ. අපි ඒ ටික කතා කරමු හිමීට. රයිට්. එහෙනම් අදට අපි ඔතනින් අතර කරමු. එතකොට ටියුට්ස් තියන අය දරුවනේ ටියුට්ස් තියන අය දැන් අද කතා කරපු ටිකට අදාළව ප්‍රශ්න ගොඩක් ඇති. ඔය දත්ත ලබා ගැනීම සටහන් කිරීම සම්බන්ධ කොටස් වලට අදාළව ඊට පස්සේ ස්වයංක්‍රීය කාලගුණික මධ්‍යස්ථානයට අදාළව ප්‍රශ්න ඇති බහුවර්ණ පේපර් එකේ බහුවර්ණ ටිකේ ඒ ටික වල කරලා තියන්න. රයිට්. එහෙනම් දරුවනේ අදට අපි ක්ලාස් එක නතර කරමු. අපි බොහෝ දුරට මම ඉරිදා වලට සාමාන්‍ය ටයිම් එකට ක්ලාස් එක කරනවා. හරිද? ඒක නිසා ඉරිදා සාමාන්‍ය ටයිම් එකට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ලෑස්ති වෙලා ඉන්න. හරි. එහෙනම් අදට අපි නතර කරමු පුතේ. එහෙනම් හැමෝටම ආයුබෝවන්.